And now, live at 8. අයිබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් at 8 සමගින්. ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තාල. ඉන්දිය භාරතීය පක්ෂයේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාකාරී දේශපාලනය නියැලීමට සැරසේ. වෙනත් රටක පක්ෂයකට මෙරට දේශපාලනය කිරීමේ හැකියාවක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපති කියයි. ජනතාවට එන්නත් ලබාදීමේ වැඩසටහන බස්නාහිරින් නැරඹෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම හෙට. පවතින තත්ත්වය හමුවේ පාසෙල්වල සැමරුම් උත්සව අත්හිටුවීමට පියවර. විමල් ගැන පොදු ජන පෙරමුණේ ස්ථාවරය. මම මේ මුළු මහත් පක්ෂය වෙනුවෙන් පක්ෂ ලේකම්වරයා හැටියට මම ප්‍රකාශය කළේ. පක්ෂ නායකයා අද වනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කරගන්නවත් වැරදි කියලාවත් කියලා නැහැ. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නාමල් ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසකට නොතීසි. ශ්‍රී ලංකාව තුළ ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇතැයි එරට ප්‍රධාන අමාත්‍යවරයෙක් ඉන්දියාවේ ත්‍රිපුරහි පැවති ජන හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා. ಭಾರತೀಯ ජනතා පක්ෂ අභ්‍යන්තරයේ ගත් එම තීරණය පිළිබඳව ඉන්දිය මාධ්‍ය අද වාර්තා කර තිබුණා. ශ්‍රී ලංකාව තුළ ඉන්දිය ಭಾರತೀය පක්ෂය නිර්මාණය කිරීමට සැලසුම් කොට ඇති බව එම පක්ෂයේ හිටපු සභාපතිවරයෙක් මෙන්ම ඉන්දිය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ඉන්දියාවේ ත්‍රිපුරහි පසුගිය සෙනසුරාදා පැවති පක්ෂ අභ්‍යන්තර රැස්වීමකදී ප්‍රකාශ කර තිබෙනවා. එම ප්‍රකාශය උපුටා දක්වමින් ත්‍රිපුර ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය බිප්ලබ් කුමාර් ඩෙප් එරට පැවති ජනහමුවකදී ප්‍රකාශ කර ඇත්තේ ඉදිරියේදී සිය පක්ෂ ලකුණ වන නෙළුම් මල අසල්වැසි රටවලද පිපෙනු ඇති බවයි. ඒ පිළිබඳව ඉන්දිය මාධ්‍යද අද මෙලෙස වාර්තා කර තිබුණා. ಭಾರತೀಯ ජනතා පක්ෂ අභ්‍යන්තර සමුළුවේදී පළවුණු කරුණු ගෙනහැර දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව තුළ සිය ಭಾರತೀಯ ජනතා පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවත් ඒ අනුව යමින් නේපාලයේද තම පක්ෂය ස්ථාපනය කරන බවත් අමිත් ෂා අමාත්‍යවරයා පැවසූ බවයි. කෙසේ වෙතත් ಭಾರತೀಯ ජනතා පක්ෂයට ශ්‍රී ලංකාව හා නේපාලය වැනි ස්වෛරී රාජ්‍යයන්හි පාලන තන්ත්‍රයට බලපෑම් කිරීමට කිසිදු අයිතියක් නොමැති බව ඉන්දිය කොංග්‍රසයේ නායක රාහුල් ගාන්ධි නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මේ අතර චෙන්නහි ඊයේ පැවති ජනහමුවකදී ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබුණේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව සාකච්ඡා කරන බවයි. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට සමානාත්මතාව, යුක්තිය, සාමය හා අභිමානය සමග ජීවත්වීම සාතික කිරීමට කැපවී ක්‍රියා කරන බවත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා එම ජනහමුවේදී අදහස් දක්වා තිබුණා. ඉන්දිය ಭಾರತ ජනතා පක්ෂය මෙරට තුළ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීමට ගෙන ඇති තීරණය ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළ හැකි දයන්න පිළිබඳව අප නීති විශාරදීන්ගෙන් විමසා සිටියා. මේ සඳහා මෙවැනි තත්ත්වයක් පිට විදේශ රටකට ගිහිල්ලා එවැනි දෙයක් කරන්න කොමන බලතල තියෙනවද කියන එක පළවෙනි ප්‍රශ්නය. ඉතින් ඒ අය ආවට ගියාට එහෙම කරන්න බෑ. තමන්ගේ රට තුළ ඒට අනුමැතිය ලබා ගත යුතුයි. වෙනත් රටකට යනවද නැද්ද කියන එක සම්බන්ධව කෙසේ වෙතත් අපේ රටේ තියෙන ස්වාධීනත්වයට මැදිහත් වීමට කිසිසේත් ඉන්දියාවට හැකියාවක් නැහැ. ඒ වගේම මෝඩි අගමැතිතුමත් ඊයේ පෙරේද ප්‍රකාශයක් කරා ලංකාවේ ද්‍රවිඩ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඉදිරියට එනවායි කියලා. මේ සියල්ලම අපිට එකක් පේන දෙයක් තියෙනවා. මේ සියල්ලම පේන දේ තමයි ඒගොල්ලෝ ලංකාව ක්‍රමිකව ඒගොල්ලන්ගේ නව යටත් විජිතවාදය හෝ දේශපාලන ව්‍යාප්තවාදය සඳහා තෝරාගත් එක මොඩල් එකක් වෙන්න පුළුවන්. එනිසා මේ සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ගරු කරන සියලුම පක්ෂ ඉන්දියාවේ බැහැර කරලා තියෙනවා. යම් කිසි දේශපාලන පක්ෂයක විදේශ දේශපාලන පක්ෂයකට මෙහි යම් දේශපාලන පක්ෂයත් එක්ක සම්බන්ධකම් පවත්වන්න යන පුළුවන්. නමුත් එහි තියෙන පක්ෂයකට මෙහි ඇවිල්ලා කටයුතු කරන්න හෝ මෙහි තියෙන දේශපාලන ක්‍රියාවලියට ඇතුළත් වෙන්න හෝ ඉඩකඩ අක්ෂයක් හැටියට ක්‍රියා කරන්න හෝ ඉඩකඩක් අපේ ආණ්ඩුව ව්‍යවස්ථාවයි අපේ 1981 අංක 1 කියන පාර්ලිමේන්තු මැතිවරණ පනතේවත් ඉඩක් නැහැ. කිසිම නීතිමය ඉඩක් නැහැ. ඒ සඳහා මැදිහත් වීමේ හෝ ඒ සඳහා ක්‍රියා කිරීම වුණා. ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා උතුරේ දෙමළ පක්ෂවල සමාජිකයින්ගෙන් සැදුම්ලත් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. ඊයේ පැවති හමුවකදී ඔවුන් මෙම පත්කිරීම් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. දෙමළ පක්ෂ කිහිපයක නායකයන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ යාපනයේදී මෙම හමුව පැවැත්වුණා.
එහිදී ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව සොයා බැලීම හා ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ සෙල්වම් අඩෙක්කලනාදන්ගේ ප්‍රධානත්වයෙන් යුත් 7 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා. ආර් සම්බන්ධයෙන් එම් සුමන්තරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එම කමිටුවට අයත්. 10 தமிழ் தேசிய கட்சிகளுடைய பிரதிநிதிகள் இன்று சந்தித்து பேசியிருக்கின்றோம். දෙමළ පක්ෂ 10ක නියෝජිතින් එක්ව අද සාකච්ඡා කළා. මෙහිදී තීන්දුව తీරන කිහිපයක් ගැනීමට අපි තීරණය කළා. අපේ මේ සාකච්ඡාවේ අරමුණ අනාගතයේදී දෙමළ ජාතිකයන්ට විරුද්ධව රජය සැලසුම් කරන දේපල ගැනීම, එවැගේම අතුරුදන්නුවන් ගැන සිද්ධිය, මේ වගේ කරුණු කාරණා රැසකදී දෙමළ ජාතිකයන්ගේ අනාගතය සැලසුම් කරලා මඟ පෙන්වන්න පුළුවන් සැලස්මක් ක්‍රියාත්මක කරන එක. අපි ඒකට අද කණ්ඩායමක් පත් කළා. ජිනීවා සම්බන්ධයෙන් තීරණයකුත් ගෙන තිබෙනවා. පක්ෂ 3ක් එක්ක කතාබහක් කරලා පොදු කාරණා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව අදාළ රටවල් වලටත් ජිනීවා මානව හිමිකම් කොමිසමටත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සම්බන්ධව විසඳුම ලබා ගැනීම සඳහා කොළඹ පිහිටි විදෙස් රටවල තානාපතිවරු හමු වී විශේෂයෙන් මහා බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය වැනි රටවල් සහ අනෙකුත් රටවල් සමග එක්ව කතාබහ කරලා විසඳුම් ලබා ගැනීමට සාකච්ඡා කිරීමටත් 7 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අපි පත් කරලා තියෙනවා. ஒரே நாளிலேயே அரசாங்கம் 2 முடிவுகளை தீர்மானங்களை எடுத்திருக்கின்றது. එකම දවසක මේ රජයේ තීරණ දෙකක් ගෙන තිබෙනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට නොදෙන බව තීරණය කරලා උතුරු පළාතේ දූපත් 3ක් චීන සමාගමකට ලබා දී විදුලිය උත්පාදනය කිරීමට සැලසුම් කරලා තිබෙනවා. මේක බරපතල කාරණයක්. දූපත් 3 දෙන එක අපගේ ආරක්ෂාවට ලොකු තර්ජනයක්. මේක ඉන්දියාව තරහ කරගන්න වැඩක් වෙන්නත් පුළුවන්. ඉන්දියාවේ ඉඳන් කිලෝමීටර් 40ක් 50ක් වගේ දුරක් තමයි මේ දූපත් වලට තියෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකා රජය මේ ගැන දැනගෙනමයි මෙහෙම කරන්නේ. ජිනීවා වලදී ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට මේ දූපත් චීනයට දෙන එක නවත්වන්න නම් අපට පක්ෂව සහාය වෙන්න කියන අරමුණින් මේ දේ කරනවා වෙන්නත් පුළුවන්. இந்த இடத்துல சீனர்களுக்கு இந்த இடத்தை கொடுப்பதால் මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී වර්තමානයේ මතුව ඇති මෙම තත්ත්වය පිළිබඳව කෙහෙලිය රඹුක්කැල්ල අමාත්‍යවරයා අදහස් දක්වා සිටියා. ත්‍රස්තවාදයට නැවතවරක් උඩු ගෙඩි දෙන සංවිධාන ගණනාවක් බිහිවෙමින් පවතින අපේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ තමයි කටයුතු කරන්නේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව කටයුතු කරන කැලණියේදී අතර ගන්න අපි සූදානම් නැහැ. ඒ කියන අතරතුරේ කියන්නට ඕනේ ඔවුන්නුත් ඔවුන්ගේ සීමාවන් තමන්ම තක්සේරු කරගත්තොත් හොඳයි. මොකද ඒ සීමාවන් පැන ගියාම විවිධ කණ්ඩායම් විසින් විවිධ විදිහට හැසිරෙන්නට පුළුවන්. අපි පිළිගන්න වෙනවා මේ රට කුටි කෑවත් ඇලුනා පෙළුණා ඇති. මේ රටේ ත්‍රස්තවාදයත් එක්ක අපි ගනුදෙනු කරලා මේ රට ගෙලා තියෙන තැන අපි බොහොම පැහැදිලිව දන්නවා. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා නැවතවරක් මේ රටේ ත්‍රස්තවාදය නම් උස්සන්න වෙන්න දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ආඩම්බරයෙන් කියන 2009 අප්‍රේල් මාසේ මැයි මාසේ 19 වෙනිදා ප්‍රභාකරන්ගේ අවසානයත් එක්ක අපේ කාලය තුල කැටපෝලයක්වත් අපි උස්සන්න ඉඩ දුන්නේ. ඉදිරියටත් අපි එහෙමයි. අපේ බුද්ධ්‍යංශ ශක්තිමත් කරනවා. COVID-19 නැතිවීම වැළැක්වීම සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත මහජනතාව වෙත ලබා දීම අද ආරම්භ කෙරුණා. යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ COVID-19 ආසාදනය වීමට වැඩි ඉඩකඩක් ඇති පිරිස් සඳහා එන්නත ලබා දීම ආරම්භ කළ බවයි. මේ අතර තවත් ආසාදිතයන් 311 දෙනෙකු අද මෙරටින් වාර්තා වූ අතර ඒ අනුව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 75965ක් දක්වා ඉහළ ගියා. මේ අතර COVID-19 ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු කතානායක විජය මුලකු බණ්ඩාර මහතාගේ අවසන් කටයුතුද අද පස්වරුවේ සිදු කෙරුණා. හිටපු කතානායකවරයෙකු ආණ්ඩුකාරවරයෙකු මෙන්ම පැවති රජයන් කිහිපයකම විවිධ අමාත්‍ය දුරදරූ කෘතහස්ත දේශපාලනඥයෙකු වන විජය ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේදී. ඒ COVID-19 ආසාදනය වීම හේතුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මේ අන විට මහතා 81 වන වියේ පසු වුණා. අභාවප්‍රාප්ත විජය ලොකු බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මේ අතර අභාවප්‍රාප්ත විජය ලොකු බණ්ඩාර මහතා වෙනුවෙන් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන් විහාරස්ථානයේදී අද පසුරුවේ ආගමික වතාවත් සිදු කෙරුණා. ඊට පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර තවත් COVID-19 ආසාදිත මරණ 7ක් සිදු ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළා. එම ආසාදිත මරණ 7ම වයස අවුරුදු 50 ඉක්ම වූවන් වන අතර ඉන් 6 දෙනෙකුම කාන්තාවන්. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත COVID-19 මරණ සංඛ්‍යාව 397ක්. මෙරටින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 802 දෙනාගෙන් එක් අයෙකු
විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. දිවයිනේ දිස්ත්‍රික්ක 22කින් සෙසු ආසාදිතයන් 801 දෙනා වාර්තා වූ අතර ඉන් 238ක්ම වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කෙන්. ගම්පහින් ආසාදිතයන් 162 දෙනෙකු වාර්තා වූ අතර කළුතරින් ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වුණා. එංගලන්තයෙන් හඳුනාගැනුණු COVID-19 නව ප්‍රභේදය මෙරට තුළින්ද වාර්තා වී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ සහ අනුක වෛද්‍ය විද්‍යා අංශය අනාවරණය කළා. එම වෛරස් ප්‍රභේදය හඳුනාගෙන තිබුණේ කොළඹ අවිස්සාවේල්ල බියගම සහ වවුනියාව යන ප්‍රදේශවලින්. සාම්පල 92ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අදාළ වෛරස් ප්‍රභේදයේ පුද්ගලයන් 16 දෙනෙකුට ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බවයි අදාළ පර්යේෂණයෙන් අනාවරණය වූයේ. වැඩි හරියක් ඒවා තියෙන නිරෝධන මධ්‍යස්ථානවල සමාජීය ඉන්න 3 දෙනෙකුට මේ වෛරසය ආසාදිත වෙලා කියලා අපිට හොයාගන්න ලැබුණා. මේක බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය කියවහම ගොඩාක් අය බියටපත් වෙනවා. මේක ගැන සැලකිලිමත් විය යුතුයි. වේගයෙන් පැතිරීගෙන ප්‍රභේදයක් කියලා තමයි දත්ත වලින් පෙන්වුම් කරලා තියෙන්නේ. ඒ වුණාට දැනට රටවල් 82ක මේ ප්‍රභේදය දකින්නට ලැබෙනවා. ඒක ඒ රටවලට එහෙම නිකන් භයානක තත්ත්වයක් ඇති වෙලා නැහැ. රැස්වීම සහ එක්රාශි වීමෙන් තමයි මේ වෛරසය ගොඩක් පැතිරීගෙන යන්නේ. ඉතින් එක්රාශි වීම සහ රැස්වීම සීමා කිරීම සහ නැවැත්වීම තමයි මේකට ගන්න ඕන ඉතාමත්ම සුදුසු ක්‍රියාමාර්ග. නැතුව අනවශ්‍ය බයක් ඇති කර ගැනීම කිසිම තේරුමක් නැහැ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කිරීමේ වැඩපිළිවෙල තව දුරටත් වර්ධනය කළ යුතු බවයි. ලෝකේ බොහෝ රටවල් මේ අලුත් වෛරස් ප්‍රභේදයත් එක්ක සෙල්ලම් කරන්න ගියේ නැහැ. නවසීලන්තයේ රෝගීන් 3 දෙනෙක් හම්බ වෙනකොට සම්පූර්ණ නගරයම වහලා දාන ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක් එහෙම කළා. ඒකට එංගලන්තයේ තාමත් රට වහලා දාලා තියෙන තැන ගමන් කරලා තියෙන මේ අලුත් ප්‍රභේදය සම්බන්ධව දැඩි අනතුරුදායක තක්සේරුවක නිරත වෙලා ඉන්නේ. අපි මේකෙන් අදහස් කරන්නේ අපේ රටත් අපි වහලා දාන්න ඕන, එහෙම නැත්නම් අපේ ප්‍රදේශ වහන්න ඕන කියන එක නෙමෙයි කියවෙන්නේ. පැහැදිලිව මේ අනතුරු තේරුම් ගන්න. නව වෛරස් ප්‍රභේදය පිටරට ඉඳලා ආපු බහුතරයේ තමයි හඳුනාගෙන තියෙන්නේ. ඒක රටට අවදානමක් නැහැ. මොකද සති දෙකක් ඒගොල්ලන්ව නිරෝධායනය කරලා තමයි අපි රටට ගන්නෙ. ඒ අතර අහඹු ලෙස ලංකාවේ සමහරට තාම හරියට හොයාගන්න බැරි කීප දෙනෙක් ওই හංවැල්ල අවිස්සාවෙල්ලෙන් තව වවුනියා වලින් හොයාගත්තා කියලා කියනවා. තාම වසංගත වේද අංශය ගැන පර්යේෂණ කරනවා. අපි අවධානයෙන් ඉන්න නිසා තමයි මේක හොයාගත්තේ. මේ හඳුනාගත්ත කියලා රට ලොක්ඩවුන් කිරීම කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. COVID-19 නව ප්‍රභේදවල ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුව ආවරණ දෙකක් පැළඳීම වඩාත් සුදුසු බව අද පත්තරේ වැඩසටහනට සහභාගී වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ සිදු කළ PCR පරීක්ෂණ වලින්ද පුද්ගලයන් 10 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා. මේ අතර දඹුල්ල රෝහලේදී සිදු කරනු PCR පරීක්ෂණයකින් ප්‍රභු ආරක්ෂක නිලධාරියෙකු COVID-19 ආසාදිතෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඔහු දඹුල්ල තිත්තවැල්ගොල්ල පදිංචිකරුවෙක්. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ තවත් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් ගිනිගත් තේන නෝටන් බ්‍රිජ් වටවල සහ හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන්. COVID-19 ආසාදිතයන් 3 දෙනෙකු වාර්තා වීමත් සමග හංවැල්ල රජයේ බැංකුවක් තාවකාලිකව වසා දැමුණා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත මහජනතාවට ලබා දීම අද ආරම්භ කරනවා. එහි පළමු අදියර අද ආරම්භ කරන්නේ බස්නාහිර පළාතෙන්. අතිගරු ජනාධිපතිතුමා විසින් පැහැදිලි උපදෙස් මේ වෙනට ලබා දීලා තිබෙනවා. ජනතාව මහ ජනතාව අතර වැඩිපුර අවධානමක් COVID-19 වැළඳීමට ඇති කණ්ඩායමටත් ඒ වගේම මහ ජනතාව සමග වැඩිපුර ගැවසෙන කණ්ඩායම් වලටත් ඒ වගේම මේ දිනවල COVID ආසාදනය වීමත් සොයා ගැනීමත් සමග ඒ මගින් පැතිර යාමට ඇති අවධානමක් ඇති ඒ තෝරාගත් කණ්ඩායම් වලටත් මේ ආකාරයෙන් එන්නත් කරන්න ආරම්භ කරන්න කියලා tie අනුව අපි ඇස්ට්‍රාසෙනිකා එන්නත අද පටන් රටේ ජනතාවට ඒ තෝරාගත් කණ්ඩායම් ලබා දීමට කටයුතු කරන ලබනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද කොවිඩ් මර්ධනය සඳහා දෙන ඇස්ට්‍රාසෙනකා එන්නත හෙට සිට ලබා දීම ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සඳහන් කළේ හෙට සහ සිකුරාදා දක්වා යුද හමුදා රෝහලේදී මන්ත්‍රීවරුන්ට එන්නත ලබා දෙන බවයි. බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්ධන එන්නත හෙට සිට ලබා දීමට නියමිතව තිබෙනවා. මේ අතර ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා 1,80,000ක් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එන්නත් කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන මේ රෝගය ඉතා විශාල වශයෙන් ග්‍රහණයට අරගෙන මේක අඩු කරලා දාන්න. ඉතින් අපි නැවත මේ එන්නත් 1,80,000ක් ඇනවුම් කරලා තියෙනවා. ඒකත් සමග අපිට මේ එන්නත් වැඩපිළිවෙල වඩාත් හොඳින් පුළුල් කරලා මේ ජනතාව ඉතා ඉක්මනින් මේ එන්නතෙන් ආරක්ෂා ලබා දෙන්නයි අපි උත්සාහයක් ගන්න. දැන් රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පාවිච්චි කරලා තෝරන අපි 1,180ක් එන්නත් මාත්‍රා ඉල්ලා තියුණත් අපි අඩුම ගානේ මේ ලබන මාස අවසන් වෙනට අපි බලාපොරොත්තු වෙනවා එන්නත් මාත්‍රා 30,000ක් ලංකාවට ලැබෙයි කියලා. බස්නාහිර හැර සෙසු පළාත්වල පාසැල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අද ආරම්භ කරනවා. අප වාර්තාකරුවන් පැවසුවේ සෞඛ්‍ය නීතීන්ට අනුකූලව නවක සිසුන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ කටයුතු සිදු කරනු බවයි.
මේ අතර පාසැල්වල සංවිධානය කරන විවිධ උත්සව පැවැත්වීම පවතින අවදානම් සහ අනාරක්ෂිත තත්ත්වය හමුවේ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු පාසැල්වලට දැනුම් දී තිබෙනවා. එනමුදු සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව පාසලේ විෂය සමගාමී කටයුතු කෙරීගෙන යනවා. ඒවට කිසිම බාධාවක් නැහැ. මේ අතර තවත් COVID-19 ආසාදිතයන් 463 දෙනෙකු අද මෙරටින් වාර්තා වුණා. ඒ අනුව අද දිනේ පමණක් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 774ක්. කැකුළුතුරු උදානය ළමා රුක්රෝපණ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ගම්පොළ අටභාගේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඊට සමගාමීව 2021 වසරේ පළමුවැනි ශ්‍රේණියට දරුතැරියන් ඇතුළත් කර ගැනීම සංකේතවත් කරගනිමින් දරුවෙකු පාසලට ඇතුළත් කර ගැනීමද ජනාධිපතිතුමා විසින් අටභාගේ විමල ධර්ම විද්‍යාලයේදී සිදු කළා. කැකුළුතුරු උදානයේ ළමා රුක්රෝපණ ජාතික වැඩසටහනට සහභාගී වීම සඳහා උඩගම මහජන ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා ජනතාව සමග ප්‍රදේශීය අඩුපාඩු සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳවත් විමසනු ලැබුවා. ඉන් අනතුරුව ජනාධිපතිතුමා කැකුළුතුරු උදානයේ ළමා රුක්රෝපණ ජාතික වැඩසටහනට සහභාගී වීම සඳහා ගම්පොළ අටභාගේ විමල ධර්ම ජාතික පාසලට පැමිණියා. සෑම වසරකම පළමුවෙනි ශ්‍රේණියට පිවිසෙන දරුදැරියන් සංඛ්‍යාව 3,50,000කට ආසන්න වනවා. ඔවුන් පරිසරයට ආදරය කරන පුරවැසියන් බවට පත් කිරීම මේ කැකුළුතුරු උදානයේ වැඩසටහනේ අරමුණ වනවා. ජනාධිපතිතුමා සහ මැති ඇමතිවරුන් දරුවන් සමග එක්ව පැල රෝපණය කරමින් කැකුළුතුරු උදානයේ වැඩසටහන මෙලෙස ආරම්භ කළා. කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇති අතර කොස්, දෙල්, පොල්, අඹ ඇතුළු පැල වර්ග 17ක් දරුවන්ගේ අධීක්ෂණය යටතේ පරිසරයට එක් කිරීම රජයේ ඉලක්කය වනවා. දරු දැරියන්ට තම ප්‍රදේශවලට ගැලපෙන කුඩා ප්‍රමාණයේ ශාක සහ ගෙවතු රහිත නිවාසවල පදිංචි දරුවන්ට බඳුන්ගත පැලයක්ද සැපීමට පහසුකම් සලසා තිබෙනවා. අනතුරුව 2021 වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අටභාගේ විමල ධර්ම විද්‍යාලයට ඇතුළත් වන දරුවෙකුගේ නම ලියාපදිංචි කොට පාසලේ ලොග් පොතෙහි සටහනක්ද තැබුවා. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොවිඩ් අරමුදල උදෙසා රැස් කළ රුපියල් 63 ලක්ෂයක මුදලට අදාළ චෙක් පත ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලැබුවා. ජනාධිපතිතුමා මෙහිදී කොවිඩ් අරමුදලට සිය මාසික වැටුප පරිත්‍යාග කළ ගුරුවරුන් තිදෙනෙකුට ප්‍රශංසා සහතිකපත් ප්‍රදානය කළා. මේ අතර මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයට ගම සමග පිළිසඳර වැඩසටහනට පසුගිය සෙනසුරාදා පැමිණි අවස්ථාවේ ජනාධිපතිතුමාගෙන් සිසු දරුවන් මෙලෙස ඉල්ලීමක් කළා. ක්‍රීඩා පිටියයි තව බිල්ලින් එකකුයි අපි හදලා දෙන්නම් හමුදාවේ. හොඳයි සර්. මම කිව්වා හෙටම ඇවිල්ලා ඒක හදලා දෙන්න කියලා. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ මීමුරේ කයිකාවල විද්‍යාලයට යුද හමුදා ඉංජිනේරු බලකායේ සිවිලුන් පිරිසක් යොදවා ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කළා. ගරු ජනාධිපතිතුමා ඒ වෙලාවෙම යුද හමුදාපතිතුමාට දැනුම් දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද උදෑසන මේ වැඩ ආරම්භ වුණේ. ඉතින් අපිට ඒතරම් සතුටක් තවත් නැහැ. ගරු ජනාධිපතිතුමාටත් යුද හමුදාපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සියලු නිලධාරීවරුන්ට මම හදවතින් ස්තුතිවන්ත වෙනවා. මහනගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ පළාත් පාලන ආයතන සංසදයේ නියෝජිතයින් අරලිගහ මන්දිරයේදී අද හමු වූ අවස්ථාවේදී අද පෙරවරුවේ පැවති මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මහනගර සභා, නගර සභා ආඥා පනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන ලෙසයි. අදාළ සංශෝධන සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරි දිනකදී ඉදිරිපත් කරන බවයි මෙම හමුවට එක් වූ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. මෙම නියෝජිත හමුවේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, වැටුප් කමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ මෙන්ම තක්සේරු දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබෙනවා. ඊට අමතරව COVID-19 තත්ත්වය හමුවේ පළාත් පාලන ආයතනවල ආදායම පහළ වැටීම සම්බන්ධයෙන් මෙන්ම රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. මෙහිදී අග්‍රාමාත්‍යවරයා පළාත් පාලන ආයතන නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ පළාත් පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේදී
මහජනතාවට අපහසුතාවක් ඇති නොවන ආකාරයට එය සැලසුම් කළ යුතු බවයි. This is Live at 8. දැන් තවත් දේශීය පොතක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය නිවැරදි කිරීමට ඔහු මෙතෙක් ක්‍රියා නොකිරීම පිළිබඳව කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහතා අද එම පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා. මේ අතර මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදත් විවිධ අදහස් පළ කළා. සමහර අවස්ථාවලදී බොහොම තියුණු මත ගැටුම් සන්ධානය තුළ ඇති වුණා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් එකඟත්වයකට පැමිණීමට අපට පුළුවන් වුණා. අනාගතයේ අපි කටයුතු මෙහෙවීමට බලාපොරොත්තු වෙන්නේ ඒ විදිහටයි. විමල් වීරවංශ පදනම් කරගෙන විවිධ ආකාරයේ කතාබහ රූපවාහිනියේ ගුවන් විදුලියේ මාධ්‍යයේ පළවෙන. දැන් මේ කාරණේ පිළිබඳ අපිට අදාළ නැහැ. මේ අර්බුද නිර්මාණය කරමින් ආණ්ඩුව රටේ මූලික ප්‍රශ්න වෙන පැත්තකට ගෙනියනවා. ඊයේ පෙරේද අපි පොඩි මස් කට්ටක් පොඩ්ඩක් තම්බලා විමල් වීරවංශ අපතුමාට කිව්වා මේක පොඩ්ඩක් විසි කරන්න. එතුමා එක විසි කෙරුවා. මස් කට්ට පිටිපස්සේ පිස්සු හැදිච්ච බල්ලෝ වගේ දුවන්න පටන් ගත්තා. මෙන්න විමල් වීරවංශයි ආණ්ඩුවේ ගහ ගන්නවා, ගෝඨාභය මහත්තයයි මහින්ද මහත්තයයි ගහනවා. මෙන්න ආණ්ඩුව දෙදරනවා පිස්සු හැදිච්ච බල්ලෝ ටික වගේ. විමල් වීරවංශ මහත්තයාගේ මේ ආණ්ඩුව ඇතුලේ තියෙන ප්‍රශ්නේ ඒගොල්ලන්ගේ ගෙවල් ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නේ ඕක. ඉතින් ගෙදර රණ්ඩු පාරවල් වලට ආවම ඉතින් අර අනිත් ගෙවල් වල ඉන්න මිනිස්සුත් එක එක දේවල් කියන්න පටන් ගන්නවා. මේ ආණ්ඩුවේ බලය වැටුනොත් අපි ඔක්කොම අනාථයි. ඒ නිසා මේ ආණ්ඩුව රැකෙන වැඩපිළිවෙලක් අපි ඉදිරියට ගෙනියන්න. මේ වගේ ප්‍රතිවිරෝධයන් සමනය කර ගැනීමට අපි මාර්ග හොයා ගන්නවා. දැන් මේ ගෝරිය මොකද්ද? විමල්ලා කියනවා බැසිල්ගේ වැරද්ද. බැසිල්ලා කියනවා විමල්ලාගේ වැරද්ද. දැන් මේ කවුද මේකේ වැරද්ද කරන්නේ? මේ ආණ්ඩුව කඩාගෙන වැටෙන්නේ කවුරු හින්දාද කියලා මේ තරඟය තමයි දැන් මේ තියෙන්නේ. විමල් වීරවංශ මැතිතුමා ඒ සම්බන්ධයෙන් ඔහු කරපු දේ වැරදි කියන ස්ථාවරයේ අදටත් අපි දැඩිව ඉන්නවා. මේ වැරද්ද නිවැරදි කළ කිරීම ඔහුගේ වගකීමක්, ඔහුගේ යුතුයකමක්, ඔහුගේ සදාචාරයක් කියන තැනත් අපි අදටත් ඉන්නවා. එසේ නොකර වෙනත් කරුණු දක්වමින් Facebook කුලී හේවායන් හරහා අපිට මඩ ගහලා මේ ගමන යන්න පුළුවන් කියලා එතුමා හිතුවට අපි එහෙම හිතන්නේ නැහැ. අපේ දේශපාලන සදාචාරය වෙනස්. විමල් වීරවංශ මහතාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂ නායකයාගේ පැහැදිලි කිරීම කොහොමද ඔබතුමාලට කරලා තියෙන්නේ? මම මේ මුළු මහත් පක්ෂය වෙනුවෙන් පක්ෂ ලේකම්වරයා හැටියට මම ප්‍රකාශය කළේ. පක්ෂ නායකයා අද වනතෙක් මා විසින් කළපු ප්‍රකාශය ඉල්ලාස් කර ගන්නවත් වැරදි කියලාවත් කියලා නැහැ. ඔබගේ පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ඔහු විසින් අත්හැරියොත් ඔහුගේ දේශපාලන ගමන කුමක් වේද? මම පුංචි කතාවක් කියන්නම්. එක්තරා පුද්ගලයෙක්ගේ මිදුලේ තියුණා හොඳට පළදරන මුරුංගා ගහ. මේ මුරුංගා ගහේ එක සැරයක් හොඳ ලොකු පළදාවක් ආවහම ඔහු ඉස්සරහා ස්තෝප්පේ වාඩි වෙලා ඔහු හිතුවා මේ සැරේ පළදාව විකුණලා මගේ බිස්නස් එක වැඩි දියුණු කළා ඊළඟට කරන්නේ මොකද්ද කියලා හිතලා හිතෙන් මේ හීන දැකලා ලොරියකුත් ගත්තා. දැන් මේ ගත්ත ලොරිය ගේ ඇතුළට ගන්න බෑ මුරුංගා ගහ හරස් වෙනවා. ඒ සැරේ නැගිටලා ගිහිල්ලා මුරුංගා ගහ කැපුවා. ඉතින් අපේ මුරුංගා ගහ තියෙනවා අපි විමල් වීරවංශ මහතාට මුරුංගා ගහ කපන්න නම් දෙන්නේ නැහැ. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඊයේත් මෙලෙස අදහස් පළ කළා. තමුන්වහන්සේලා දන්නවා අපි දේශපාලනයේ බොහෝ කුණාටු වලට මුහුණ දීපු අය. සමහර කුණාටු නාවොත් අලුත් ගොඩබිම් හොයා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා කුණාටු කියලා කියන්නේ හැමතිස්සෙම ඍණාත්මක ප්‍රතිඵල දෙන දේවල්ම නෙවෙයි. ඒවැ ධනාත්මක ප්‍රතිඵල ගැනීමේ විභවයක් තියෙනවා. අපි ඕනම කුණාටුවක් දිහා බලන්නේ අන්නේ ධනාත්මක ඇහි. ඒ නිසා අපි කුණාටු වලට බය වෙන්නෙත් නැහැ. කුණාටු වලට අපිව බය කරන්නත් බෑ. අභියෝගය හරියට ජය ගන්න නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ඒ දේශපාලන භූමිකාව කිසියම් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක ප්‍රධාන දේශපාලන තනතුරක් නොදරන කෙනෙක්. එතුමා වඩා ශක්තිමත් වෙන්නේ. එතුමාගේ සේවය මේ රටට වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඒ අඩුපාඩුවත් සම්පූර්ණ වුණොත්. එමගින් තමයි එතුමා අංග සම්පූර්ණ රාජ්‍ය නායකයෙක් විදිහට අංග සම්පූර්ණ වෙන්නේ. ඒක අපි එතුමාට තියෙන ලැබියාව නිසා කියන දෙයක් මිසක් වෙනත් අරමුණකින් කියන දෙයක් නෙවෙයි. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය භාවිත කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන්ට කිසිදු සමාවක් නොලැබෙන බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මම දැක්කා ඊයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස් වෙලා කියනවා ඒගොල්ලන් 20 වෙනි සංශෝධනයට සහයෝගය දෙන්නේ කොරෝනා මෘතදේහ භූමදානය කරන්න අවස්ථාව දෙනවා කියලා. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමයි 20 වෙනි සංශෝධනය කියන දෙකක්.
අපි මුස්ලිම් කොංග්‍රසයට කියන්න කැමති මේක පටලවා ගන්න ලෑස්ති වෙන්න එපා. ඒ නිසා දැන් මේ මෙතන ඇවිල්ලා එක එක කතා කියන්න එපා කියලා අපි කියන්න කැමති. ජනතාවගෙන් සමාව ඉල්ලලා වැඩක් නැහැ දැන්. මොකද හේතුව 3-2 දීලා ඒකාධිපති ව්‍යවස්ථාවක් හදලා ඉවරයි. ඉතින් මේ අයට ආයේ සමාවක් නැහැ. සමග ජන බලවේගයේ අපෙන් සමාවකුත් නැහැ. මේ රටේ ජනතාවගෙන් සමාවකුත් නැහැ. ඔබ ඇලිත් ලයිව් ටීට් සමගින් පාසල් දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ස්වර්ණවාහිනිය ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාරයේ තවත් අධීරක් අද හලාවත ආනන්ද ජාතික පාසලේදී ක්‍රියාත්මක කෙරුණා. මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ස්වර්ණවාහිනිය සමග ඩෙටෝල් ආයතනය අත්වැල් බැඳ ගනිමින්. ස්වර්ණවාහිනිය හා ඩෙටෝල් ආයතනය එක්ව පාසල් දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ආරම්භ කෙරුණු ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ කෙරුණා. කොවිඩ් ව්‍යසනයත් එක්ක මගේ රටේ අනාගතය බාර ගන්න ඉන්න දුවා දරුවන් මේ කොවිඩ් ව්‍යසනයෙන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම මෙන්ම පාසල් වලට මේ අත්‍යවශ්‍ය කරන උපකරණ ලබා දීමේ වැඩසටහනක් අපි පසුගියදා ආරම්භ කරා. ඩෙටෝල් සමාගම සහ ස්වර්ණවාහිනී ආයතනය එක්ක තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. ඉතින් අද අපි ආවා පුත්තලම දිස්ත්‍රික්කයට ගමනේ හලාවත ආනන්ද ජාතික පාසලට. මේ රෙන්නන අපි මොකද කරන්න ඕනේ වලකින්නද? පළවෙනි එක අත්සේදී. හරි. දැන් අපි අත්සෝදන්න කියන්නේ කොච්චර කාලයක් අත්සෝදන්න ඕනේ සාමාන්‍යයෙන්? තප්පර 20ක්වත් සෝදන්න කියලා කියනවා. ඉන් අනතුරුවයි පාසල තුළ විෂ බීජ හරණ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලැබුවේ. විශේෂයෙන්ම ස්වර්ණ වාහිනී ආයතනයේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් පාසල් දරුවන්ට මේ සිදු කරන්නේ. ඒ වගේම පන්ති කාමර විස බීජ හරණය කිරීමත් අද දවසේ සිදු කළා. ඒ වගේම ඩෙටෝල් ආයතනය මගින් අත්සේදුම් උපකරණ පරිත්‍යාග කළා. සියලුම දෙනාට මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. දැන් ක්‍රීඩා පුවතක්. ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට ලබන මාර්තු මාස 15 වෙනිදා අභ්‍යාචනාධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබෙනවා. කෙලිදිවෙන් අතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින ව්‍යවස්ථාව වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කරන ලෙස ඉල්ලා සිදත් වෙත්තමුණි මුත්තය මුරල්දරන් ඇතුළු 12 දෙනෙකු අභ්‍යාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම අද කැඳවනු ලැබුවා. අනතුරු ඊට වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට ලබන මාර්තු මාස 15 වෙනිදා අභ්‍යාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරුණා. මේ පෙටිසම දැම්මේ අපේ මේ තියෙන කොන්ස්ටිටියුෂන් එක අවුරුදු 80ක් විතර පරණයි ක්‍රිකට් එක. ඉතින් මේ ඒකෙන් ගොඩක් මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මේකට හස්සම් කරලා තියෙනවා මොකෝ මේ පනත වෙනසක් වෙන්න ඕනේ කියලා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකින්ට පසුගියදා පැවති ශාරීරික යෝග්‍යතාව මැන බැලීම සඳහා කිලෝමීටර් 2ක් විනාඩි 8යි තප්පර 35ක් තුල දිවීමේ ක්‍රමවේදය ගැනද මුරලි මෙහිදී අදහස් පළ කළා. කිලෝමීටර් 2ක් දුවලා විතරක් මනින්න බෑ. ඒ වගේම එයාගේ බෝලිං ෆිට්නස්, බැටිං ෆිට්නස් බලපානවා. සමහරක් අය මාත්තාය ගහනවා. එයාගේ බෝලිං හරි බැටිං හරි අතිදක්ෂයි නම් ලොකු ප්‍රයෝජනයක් කණ්ඩායමට ලබා ගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ කියලා තමයි මම හිතන්නේ. ඒ සමගින් අදට අප සමුගන්නවා. සුබ රාත්‍රිය.